ක්‍රියේටිව් එඩියුකේෂන් සෙන්ටර් වෙත සාදරයෙන් පිළිගනිමු. මම කාංචනා සිරිවර්ධන. ආදරණීය දුවා දරුවනි, පුරවැසි අධ්‍යාපනය 11 ශ්‍රේණියේ දෙවන පාඩමෙහි පළවන කොටස මේ වෙනකොට මම උගන්වන්න අවසන් කරලා තියෙන්නේ. ඉතින් එහි දෙවන කොටස, දෙවෙනි පාඩමේ දෙවන කොටස ආණ්ඩුවේ විවිධ ස්තර පාඩමෙහි දෙවන කොටස මම අද මෙලෙස රැගෙන එනවා. ඉතින් ආදරණීය දුවා දරුවනි, අපේ මේ වීඩියෝ මාලාවෙහි 10 ශ්‍රේණියෙන් සහ 11 ශ්‍රේණියෙහි එක් එක් පාඩමට අදාළව ප්‍රශ්න සහ ඒ වගේම විභාගයට සාමාන්‍ය පෙළ විභාගයේදී සාකච්ඡා මෙතෙක් අපිට මුහුණ දෙන්න සිදු වුණු ප්‍රශ්නාවලිත් ඒත් එක්කම මම සාකච්ඡා කරනවා. මෙම පාඩම අවසානයේත් මගේ මේ වීඩියෝව ඔයාලා වෙත අරගෙන එනවා. එතකම් මේ පාඩම හොඳින් අධ්‍යයනය කරමින් එම ප්‍රශ්නවලට හොඳින් මුහුණ දීමට, හොඳින් උත්තර සැපයීමට සූදානම් වෙලා ඉන්න. ඉතින් ආදරණීය දුවා දරුවනි, අපි මේ වෙනකොට දන්නවා ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් රට පාලනය සිදු කරා කියලා. එතකොට වර්තමානයේ වෙනකොට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන ලබන්නේ. ශ්‍රී ලංකාව මධ්‍යම ආණ්ඩුව පළාත් සභාව හා පළාත් පාලන ආයතන වලට බලතල හා කාර්යයන් බෙදලා තියෙනවා. ආදරණීය දුවා දරුවනි, අපි 10 ශ්‍රේණියේදී දන්නවා අපේ රට ඒකීය රාජ්‍යයක් කියලා. බලය විමධ්‍යගත කරමින් යම් යම් බල ප්‍රමාණයන් සුළු ප්‍රමාණයක් පමණක් ප්‍රාදේශීය ඒකක වෙත පවරා දෙමින් රටෙහි පාලනය සිදු කිරීමට මධ්‍යම ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. එහිට ආදරණීය දුවා දරුවනි, මධ්‍යම ආණ්ඩුව සතු වන්නා වූ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතලයන් ඔවුන් ළඟම රඳවා පවත්වා ගනිමින් අනෙකුත් බලතල ප්‍රාදේශීය ඒකක වලට පවරා දීම සිදු කර ඇති බව අපි මෙතනකොට දන්නවා. එතකොට අපි බලමු මේ මධ්‍යම ආණ්ඩුවේ විධායක සතු වන්නා වූ බලතල මොනවද කියලා. විධායක ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් දරනු ලබන බලයන් විදිහට රාජ්‍ය සේවක පාලනයත්, ඒ වගේම රාජ්‍ය ආරක්ෂක කාර්යයත්, රාජ්‍ය මූල්‍ය පාලනයත්, විදේශ කටයුතු පිළිබඳ කාර්යයන් සහ ව්‍යවස්ථාදායකී කාර්යද, අධිකරණ කාර්ය හා නියෝග හා ආඥා පැනවීම විධායකයේ කාර්යභාරය වෙනවා. ඒ වගේම තමයි ආදරණීය දුවා දරුවනි, මේ ව්‍යවස්ථාදායකයේ වන පාර්ලිමේන්තුව වල නියෝජිතයින් තෝරාපත් කරු ලබන්නේ මහ ජනතාවගේ ඡන්දයෙන්. ඔවුන් සිදු කරන්නේ නීති පැනවීමත්, එසේම විධායකයට අවශ්‍ය බහුතරය සැපයීමත්, විධායක පාලනය කිරීම සහ අයවැය පාලනය කිරීමත්, දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමත්, ප්‍රශ්න ඇසීමත්, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාධාරණව විවේචනය කිරීමත් සිදු කරනවා. පාර්ලිමේන්තුව අපි දන්නවා පාර්ලිමේන්තුවේහි ප්‍රශ්න සාකච්ඡා කරමින් අවශ්‍ය පනත් ඒ ආකාරයට අවශ්‍ය ආකාරයට සකසමින්, ඒ වගේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා වූ නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් අපි දන්නවා මේ වෙනකොට. එතකොට අධිකරණය අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත අධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස වෙන් කරලා තියෙනවා. ඇයි ඒ අධිකරණය ස්වාධීන ආයතනයක් විදිහට වෙන් කරලා තියෙන්නේ? ඔහු වෙනම ක්‍රියා කරන්නේ රටෙහි නීතිය ක්‍රියාත්මක කරන ලබන ආයතනයේ විදිහට, යුක්තිය පසුන දෙන ආයතනයේ විදිහට අධිකරණය අපිට ගන්න පුළුවන්. නීතිය විවරණය කිරීමත්, යුක්තිය පසුන දීමත්, ඒ වගේම උපදේශන කාර්ය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත්, පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු විශේෂ කාර්යයන් ක්‍රියාත්මක කිරීමත් මෙහිදී සිදු වෙනවා. විධායකය පිළිබඳ ගත්තාම අපි දන්නවා ආදරණීය දුවා දරුවනි, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා වෙනවා.
අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. විධායකයේ ප්‍රධානියාද ඒ වගේම සන්නද්ධ සේනාධිනායකයාද වන අතර ආණ්ඩුවේ ප්‍රධානියා විදිහටද විධායක ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඉතින් ආදරණීය දුවදරුවනි 1978 ශ්‍රී ලංකා ආණ්ඩුව ව්‍යවස්ථාවේ 31 ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති තනතුර මෙසේ හඳුන්වලා තියෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වන්නේ ඒ වගේම තමයි ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වෙනවා. මේ රූප සටහනින් දැක්වෙන්නේ වර්තමානයේ අපේ රට තුළ පාලනය කරනු ලබන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු වන්නා වූ ව්‍යවස්ථාදායක බලතල කෙසේද කියලා අපි බලමු. පාර්ලිමේන්තුව කැඳවීමත් වාර අවසන් කිරීම හා විසිරුවා හැරීමත් පාර්ලිමේන්තු සැසිවාර ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමත් ඒ වගේම විශේෂ පනත් කිටුම්පත් ජනමත විචාරණයට යොමු කිරීමත් ජනාධිපතිවරයා අතින් සිදුවේ. උදාහරණ විදිහට දක්වන්න පුළුවන් ආණ්ඩුව ව්‍යවස්ථාව 1 2 3 6 7 8 9 10 11 සහ 32 සහ 62 වගන්ති සංශෝධනයේ අපිට දැක්විය හැකියි. අමාත්‍ය මණ්ඩලය විසින් ජනමත විචාරණයකින් සම්බන්ධ විය යුතු යැයි තීරණය කළ පනත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකින් සම්මත විය යුතු යැයි තීරණය කළ පනත් ජනමත විචාරණයකින් සම්මත වූ පනත් නීතිගත කිරීමත් පාර්ලිමේන්තුව එමතීමත් සංදේශය එවීමත් ජනාධිපතිවරයාගේ කාර්යය වෙනවා. ඉතින් ආදරණීය දුවදරුවනි මෙලෙස ව්‍යවස්ථාදායකයට ජනාධිපතිවරයා සතු බලතල අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. 1978 ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව කොයි විදිහටද සැකසීලා තියෙන්නේ කියන එක පිළිබඳව අපි ඊළඟට බලමු. ආණ්ඩුව ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූලව මැතිවරණ දිස්ත්‍රික්ක 22ක ඡන්දේ හිමියන් විසින් තෝරාපත් කරනු ලබන මන්ත්‍රීවරුන් 196 දෙනෙක්ගෙන් සමන්විත වෙනවා. ඒ වගේම තමයි ජාතික ලේස්තුවෙන් 29 දෙනෙක් මන්ත්‍රීවරුන් තෝරාපත් කරගන්නවා. ආදරණීය දුවදරුවනි වයස අවුරුදු 18ට වැඩි සියලුම ස්ත්‍රී පුරුෂ බෙහෙදයකින් දුරව පුරවැසියන් ඡන්දය ලබා දෙනවා. ඔවුන්ට ඡන්ද බල අයිතිය පවතිනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම්. ඉතින් ඔවුන් සතු වන්නා වූ මේ ඡන්ද බලය පාවිච්චි කරමින් මේ පාර්ලිමේන්තුවට සමාජිකයින් 196 දෙනෙක් පත් කරලා ලබනවා. මහජන ඡන්දයෙන් තේරීපත් වන මන්ත්‍රීන් සංඛ්‍යාව 196ක් වෙනවා. ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වන මන්ත්‍රී සංඛ්‍යාව 29ක්. පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 225ක්. ඔවුන් අපිට සේවය කිරීම සඳහා ඔවුන් අපේ රට ජාතිය ගොඩනැගීම සඳහා රටේ ආර්ථිකය රටේ සංවර්ධනය එන පාර්ලිමේන්තුවේ හඬක් නගන්න ඔවුන් මුළු මහත් ජාතියම වෙනුවෙන් තමයි නියෝජනය කරන්නේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6ක්. ඒ අනුව අවුරුදු 6කට වරක් පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයක් මගින් ව්‍යවස්ථාදායකයේ සඳහා නියෝජිතයින් තෝරාපත් කර ගන්නවා. සභාව වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අනුව යමින් ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් 1946 දී හඳුන්වා දෙනු ලැබිය. ඒ අනුව පාර්ලිමේන්තුව උත්තර මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන සභා දෙකකින් සමන්විත විය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 30ක් විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සංඛ්‍යාව 101ක් වූ අතර ඉන් 95 දෙනෙක් සර්වජන ඡන්ද බලයෙන්ද 6 දෙනෙක් ආණ්ඩුකාරවරයා විසින්ද පත් කරනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට වගකිව යුතුය. 1948 පෙබරවාරි 4 වන දින ඩොමිනියන් තත්ත්වයේ සහිත නිදහස් රටක් බවට ශ්‍රී ලංකාව පත්විය. රාජ්‍යපාලකයා වූ අග්‍රාණ්ඩුකාරවරයා
බ්‍රිතාන්‍ය මහරජනගේ නියෝජිතයා බවට පත් වූ අතර මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. 1948 වර්ෂයේ සිට මේ දක්වා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ආචාර්ය විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රත්නසිරි වික්‍රමනායක, මහින්ද රාජපක්ෂ සහ දීමු ජයරත්න යන මහත්ම මහත්මියහු ගරු අග්‍රාමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් අග්‍රාමාත්‍යවරයායි. ඔවුන් අතරින් ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මියහු විධායක ජනාධිපතිවරු ලෙස තේරීපත් වූහ. මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් විධායක ජනාධිපතිවරයායි. මේ ජනාධිපතිවරුන්ට පෙර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා සහ විලියම් ගෝපාලව මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කළහ. 1972 මේ මාස 22 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකය එනම් ජාතික රාජ්‍ය සභාව එක් සභාවකින් සමන්විත විය. ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයෝ 168 දිනක් ඊට යත් වූහ. 1978 සැප්තැම්බර් 7 වන දින දෙවන ජනරජ ව්‍යවස්ථාව වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලදී. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂ ලක්ෂණය වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීම සහ විධායක ජනාධිපති ක්‍රමය තහවුරු කිරීමයි. මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 225ක් විය. ඉන් 29 දිනක් ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරු වූහ. ව්‍යවස්ථා සම්පාදනය සඳහා වූ උත්තරීතර අධිකාරී බලයකින් යුත් පාර්ලිමේන්තුවේ නිල කාලය 5 අවුරුද්දකි. ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම සහ වාර අවසන් කිරීම කළ හැකිය. පාර්ලිමේන්තුවේ නිටවන ප්‍රධාන කාර්ය වන්නේ මහ ජනතාවගේ සිතුම් පැතුම් සහ අභිලාෂයන් සාක්ෂාත් කිරීම, නීති සම්පාදනය, විධායකය පිළිබඳ සුපරීක්ෂාව, මහජන පෙත්සම් සහ ප්‍රශ්න මගින් ඉදිරිපත් කරන මහජන පැමිණිලි විභාග කිරීම, රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් කරන රාජ්‍ය මූල්‍ය පාලනයන් යන මේවාය. ගාලුමෝදර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 1979 වර්ෂයේදී අනුමැතිය දෙන ලදී. නිශ්ශංක අලගක්කෝනාර නමින් හඳුන්වන ලද නිශ්ශංක අලකේශ්වර විසින් 14 වන සියවසේදී ආරම්භ කරන ලද කෝට්ටේ රාජධානිය පසුව විශිෂ්ට නරපතියක වූ 6 වන පරාක්‍රමබාහු රජුගේ රාජධානිය බවට පත්විය. කලක ශ්‍රී දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබුණේද මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියය. කෝට්ටේ නගරය ඉතා කීර්තිමත් සහ අසිරිමත් නගරයක් ලෙස පැවති බවට කෝට්ටේ යුගයේ විසූ මහා පණිරුවනක් වන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලලිහිණි සංදේශය සාක්ෂි දරයි. 1982 අප්‍රේල් මාස 29 වන දින මෙම නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත වූ අතර එය 1833 දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබීමෙන් පසුව ඉදි වූ තුන්වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විය. මේ නව පාර්ලිමේන්තුව විවෘත වීමත් සමගම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරය බවට පත්විය. කොළඹ අගනුවර සිට කිලෝමීටර් 15ක් පමණ ඈතින් වූ ඓතිහාසික දියවන්නා ඔය මැද්දේ අක්කර 16ක දර්ශනීය දූපතකින් වට වූ භූමි ප්‍රමාණයක ඉදි වූ නව පාර්ලිමේන්තුවේ සැලැස්ම ශ්‍රී ලංකීය සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාටින් නිර්මාණය විය. ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව එක් මාසයේ ප්‍රථම ඉරිදා සහ තුන්වන ඉරිදා දිනයට පසුව එළඹෙන සති දෙකෙහි අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල රැස් වේ. පාර්ලිමේන්තුව රැස්වන සෑම අවස්ථාවකදීම එහි දෙවන මහලේ ඉදිරිපස ජාතික කොඩිය පූර්ණ කුඹ කරනු ලැබේ. සවස 6:30 පසු රැස්වීම පැවැත්වෙන්නේ නම් ජාතික ධජය ඔසවා ඇති යෂ්ටියෙහි මුදුනේ කහ පැහැති විදුලි පහන දල්වනු ලැබේ.
ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් මුල් කරගත් මෙම ගොඩනැගිල්ල පෞරාණික පංචවාස ගෘහ නිර්මාණය සීගන්වයි. වර්ග මීටර 48000ක් වටා පැතිරුණු නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම සඳහා ඇති සෑම ద్వාරයක්ම දේශීය සම්ප්‍රදායන්හි ආభాෂය ලබා නිර්මිත වූ ඒවාය. ගොඩනැගිල්ලට පිවිසෙනුයේ ජාතික වෘක්ෂය වූ නා වෘක්ෂයන් අතරිනි. ඒ සමගම ජාතික පුෂ්පය වූ නිල්මානෙල් මලින් හිබි දර්ශනීය පොකුණ හමු වේ. මේ පොකුණ පසු කළ විට සභාගර්භයට පිවිසීමේ ආලින්දය වේ. ආලින්දයේ කෙළවර විවෘත ශාලාවක්ද වේ. මේ පාර්ලිමේන්තුවේ විශේෂ උත්සව ශාලාවයි. ඉදිරි ආලින්දයේ දෙකෙළවර මිට්සොයි ඉදිකිරීම් සමාගමෙන් පාර්ලිමේන්තුවට පිරිනැමුණු විශාල ගන්ඨාර යුග්මයකි. මනස්කාන්ත අල්ලි මෝස්තරයකින් හෙබි එහි සීලිම ඊනාද සිල්වා මහත්මිය විසින් විචිත්‍රවත් කෙරුණි. ආලින්දයේ මධ්‍ය පිහිටා තිබෙන්නේ නූතන ක්‍රමයට සැකසුණු විශාල ලෝකඩ දොරකි. ඊට පසුපසින් නැත්තේ යකඩින් සහ රෙදියෙන් නිම වූ ගේට්ටුවලකි. ඒ ඔබ්බෙහි පිහිටා ඇත්තේ සභාගර්භයට පිවිසීමේ ප්‍රධාන ප්‍රවේශ ශාලාවයි. ප්‍රවේශ ශාලාවත් ප්‍රධාන දොරටුවත් අතර බිත්තිය සැකසී ඇත්තේ ආචාර්ය මංජුශ්‍රී විසින් නිර්මාණය කෙරුණු අග්‍රගණ්‍ය බිතුසිතුවම් රැසකිනි. ඒවා සුවිශේෂී වූ සාම්ප්‍රදායික චිත්‍රවන අතර සැලනිහිණි සංදේශයේ පැරණි දෙවි දේවතාවුන්ද ඒවායින් චිත්‍රණය වී තිබේ. ප්‍රවේශ ශාලාවේ පියගැට පෙළ පසු කළ විට හමුවන්නේ තඹ සහ රෙදියෙන් නිර්මාණය කරන ලද අලංකාර වූත් මනා ලෙස සකසන ලද්දා වූත් සභාගැබ ප්‍රවේශ ద్వාරයයි. ත්‍රිමාණ හැඩයකින් යුත් මේ ద్వාරය පුරාණ ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදාය කුළු ගැන්වෙන අයුරින් නිර්මාණය වී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ලේඛනගත කොට ඇත. මෙම නිර්මාණය කර ඇත්තේ ලෝහ මූර්ති ශිල්පී විමල් සුරේන්ද්‍ර විසිනි. කතානායක ගැලරියට ඇති පිවිසුම් දොරටුව අසල ඇත්තේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී සේනක සේනානායකයන්ගේ සිතුවමකි. නැගෙනහිර දෙසින් පිහිටි මන්ත්‍රී පිවිසුම් දොරටුවෙහි මහෝගනී දැවෙන් නිර්මිත වනපියසක දසුනකි. මෙය මහින්ද අබේසේකරයන්ගේ නිර්මාණයකි. බටහිරින් පිහිටි කාර්ය මණ්ඩල පිවිසුමෙහි දැක්වෙන වගුරු බිමක අර්ධ උන්නත බිතු සිතුවම අනිල් ගාමිණී ජයසූරියගේ විසිතුරු කලා නිමැවුමකි. මෙම ප්‍රවේශ ద్వාර එකම ආලින්දයකට යොමු වන අතර එම ආලින්දයේ දෙපස බිත්ති සැරසී ඇත්තේ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපවලිනි. සමස්ත ගොඩනැගිල්ලේම කේන්ද්‍රස්ථානය වන්නේ සභාගර්භයයි. බෙහෙවින් සුපරීක්ෂාකාරී ලෙස නිමවා ඇති එය ආකර්ශනීය ස්ථානයකි. හැඩයෙන් ඍජු කෝණාශ්‍ර වූ එය මහල් දෙකක් පුරා පැතිර තිබේ. කැටයමින් අලංකාර වූ මල නොබැදෙන වානේ යෂ්ටි අග සවිකර ඇති පැරණි රජවරුන්ගේ රෙදි දජ පතාක සහ පන්සල් සහ කෝරළ කොඩි 18ක්ද අඩි 7ක් උසට නිමවා ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලාංඡනයේද ඊට අභිමානයක් එක් කරයි. සිලිමේ මධ්‍ය ලක්ෂයේ සිට පහතට රූරා වැටෙන අයුරින් රිදි ආලේපිත තඹේ නිර්මාණය වූ යෝධ පොකුරු පහද පෙරදිග පෙනුමක් ගෙනේ. මෙම මනස්කාන්ත නිර්මාණය ලකී සිරනායකයන්ගේය. කතානායක අසුන ප්‍රධාන ద్వාරයට මුහුණලා සභාගර්භයේ ඉහළ ස්ථානයක පනවා තිබේ. පළමු කතානායක අසුන බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අතර එය දෙවන ලෝක යුද්ධයේදී විනාශ වී ගිය එකී ගොඩනැගිල්ලේ ශේෂ වූ අවුරුදු 200ක් පැරණි ඕක්ලියෙන් නිමවා තිබුණි. අසුනේ උස අඩි 6ක් වන අතර එය තද ලෝහිත වර්ණයෙන් කළුවන් කර අසුනේ ඉහළ කොටසේ රන්වන් පහෙන් කඩුවක් අතදරන සිංහරුවක් ඔබවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පරිචය මගින් කතානායකතුමා වෙත බලය පැවරී ඇති අතර ඒ අනුව කතානායකතුමා පාර්ලිමේන්තු රැස්වීම්වලදී මුලසුන දරමින් විනය නීති සහ ආරක්ෂාව පිළිබඳ වගකීම් උසුලයි. එතුමන් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටි සහ උත්තරීතර බව නියෝජනය කරයි. කතානායකතුමාගේ ධුරය ප්‍රෞಢ වූත් ඉතා වැදගත් වූ තනතුරක් වේ. රටේ සුවිශේෂී පුරවැසියන්ගේ ලැයිස්තුවේ තුන්වැන්නා වන්නේ කතානායකතුමාය.
ස්ථාවර නියෝගය යටතේ කතානායකතුමා, නියෝජ්‍ය කතානායකතුමා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා තෝරාගනු ලබන්නේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අපක්ෂපාතීත්වය සහ සාධාරණත්වය ඔහුගේ ප්‍රධානතම ගුණාංගයන් වේ. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ වගකීම දරනුයේද කතානායකවරයාය. මහා මැතිවරණයකින් අනතුරු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා තෝරාපත් කර ගනු ලැබේ. කතානායකතුමා නොසිටි අවස්ථාවලදී නියෝජ්‍ය කතානායකතුමාද, නියෝජ්‍ය කතානායකතුමා නොසිටින අවස්ථාවලදී නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාද මුලසුන දරයි. මූලාසනයේ දරන අයට සහාය වීම සඳහා සභාපති මණ්ඩලයක්ද සිටී. කතානායකතුමාට පහලින් පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම් යන ලේකම්වරුන්ගේ අසුන් පනවා ඇත. කතානායකතුමා සතු සියලු බලතල සහ වගකීම් ඉටු කිරීමේදී උපදේශකයෙකු ලෙසට පාර්ලිමේන්තුවේ මහලේකම් ක්‍රියා කරයි. පාර්ලිමේන්තුව පැවැත්වෙන අවස්ථාවන්හිදී පාර්ලිමේන්තු මහලේකම්වරයා හෝ ලේකම් මණ්ඩලයේ නිලධාරියෙකු අනිවාර්යෙන්ම සභාවේ රැඳී සිටිය යුතුය. මහලේකම්වරයා රජය සහ විපක්ෂය අතර සමබරතාව ආරක්ෂා කර කටයුතු කරන අතර දෙපාර්ශ්වයේම විශ්වාසය රැකගනී. සියලු මන්ත්‍රීවරුන් සඳහා කිසිදු බෙහෙදයකින් තොරව උපදෙස් ලබා දෙයි. එකී උපදෙස් පූර්ණ වූත්, විවෘත වූත්, එසේම සැබෑ ලෙසම අපක්ෂපාතී වූත් ඒවාය. වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරී සඳහා සභාගර්භයේ සීමා තීරුවෙන් පිටත අසුන් පනවා තිබේ. කතානායකතුමා සභාවට පිවිසීමේදී සෙංකෝලය රැගෙන එතුමා ඉදිරියෙන් වේත්‍රධාරියා පැමිණෙයි. සභාවේ රීතීන් රැකීම සහ විශේෂ උත්සව අවස්ථා සංවිධානය කිරීම ඔහුගේ වගකීම වේ. කතානායකතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධිකාරී බලය සංකේතවත් කරමින් සභාව තුළ අසිපතක් පැළඳ සිටීමේ වරප්‍රසාදය වේත්‍රධාරීවරයා සතු වේ. කතානායකතුමාගේ දකුණු පසින් ඇති ආසන ආණ්ඩුපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් සඳහාය. වම්පස ආසන විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් සඳහා වෙන් වී ඇත. කතානායකතුමාගේ ආසනය දෙපස එක් පසෙක ආසන 116 බැගින් මන්ත්‍රීවරුන් 232 දෙනෙකු සඳහා අසුන් වෙන් කර තිබේ. කතානායකතුමාගේ දකුණු පස මුල් පේලි දෙක කැබිනට් අමාත්‍යවරුන් සඳහා වෙන් වී තිබේ. පළමු පෙළේ 8 වෙනි ආසනය අතිගරු ජනාධිපතිතුමා සඳහා වෙන් කර ඇති අතර 7 වන ආසනය ගරු අග්‍රාමාත්‍යතුමාගේ අසුනයි. ජනාධිපතිතුමාගේ ආසනයට මුහුණලා අනෙක් පාර්ශවයේ අසුන් ගන්නේ විපක්ෂ නායකතුමායි. සභාගෙබට පිවිසෙන පියගැට පෙළට ඔබ්බෙන් ලෝහිත පැහැති විල්ලුද පළස මත කැටයම් කරන ලද නිකල් තහඩු තීරුවක් වේ. ඒ සභා සීමාව සලකුණු කරන්නකි. අභිහිත බව, සදාතනික බව සහ සෞභාග්‍ය සංකේතවත් කරන සාම්ප්‍රදායික ලේකම් වලින් එය හැඩ කර තිබේ. සභාවේ කටයුතු කරන මහලේකම් කාර්ය මණ්ඩලය සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර අන් කිසිවෙකුට මේ සීමාවෙන් ඔබට පිවිසිය නොහැකිය. සභාගබේ ඉහළ කොටස වෙන්ව ඇත්තේ මහජන ගැලරිය සඳහායි. එහි පුද්ගලයන් 600කට එකවර අසුන්ගත හැකි අතර තවත් බොහෝ සංඛ්‍යාවකට සිටගෙන සිටිය හැකිය. කතානායකතුමාගේ අසුරට මුහුණලා ඉදිරි පාර්ශවයේ ඉහළ ගැලරියේ ඇති අසුන් පෙළ එතුමාගේ විශේෂ සම්භාවනීය අමුත්තන් සඳහා වෙන් කර තිබේ. කතානායකතුමාගේ අසුනට ඉහළින් මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ ගැලරියද වේ. පාර්ලිමේන්තු රැස්වීමට ප්‍රථම සභාව කැඳවීමේ සීනුවනාත්මය. මේ සීනු හඬ සැලලිහිණි හඬට සමාන වන අතර එය ගොඩනැගිල්ල පුරා විහිදී යයි. කතානායකතුමාගේ සම්ප්‍රාප්තියත් සමග සභාව රැස්වේ. ඉදිරියෙන්ම සෙංකෝලේද අතතිව වේත්‍රධාරී ගමන් කරයි. කරු කතානායකතුමා. කතානායකතුමා සභාගමට පිවිසි විගස නියෝජ්‍ය වේත්‍රධාරී විසින් ඒ බැව් සභාවට හඬනගා දැනුම් දෙනු ලැබේ. ඉනතුරුව කතානායකතුමා පෙරටු කොට පාර්ලිමේන්තු මහලේකම්වරයාද, නියෝජ්‍ය මහලේකම්වරයාද, සහකාර මහලේකම්වරයාද සභාවට පැමිණෙති. ගරු කතානායකතුමා අසුන් ගන්නේ ඉහළම පිහිටීමේ පනවා ඇති විශේෂ අසුනේය. පාර්ලිමේන්තුව රැස්වන විට වේත්‍රධාරී විසින් සෙංකෝලය සභා මේසේ මත සකසා තිබෙන ඉහළ රඳවනයෙහි තැන්පත් කරනු ලැබේ. සෙංකෝලය පාර්ලිමේන්තුවේ අධිකාරිය පිළිබිඹු කරන අතර එය 1949 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් කරන ලද පරිත්‍යාගයකි. සෙංකෝලය ඉතා වටිනා රන්, රෙදි සහ මැණික් වලින් විසිතුරු කොට කළුවර දැවෙන් නිමවා ඇත.
කාරක සභා අවස්ථාවන්හිදී සෙන්කෝලය සභා මේසෙහි පහළින් ඇති රඳවනය මත තැන්පත් කරනු ලැබේ. සභාවේ විනය මෙන්ම ආරක්ෂාව බහරව කටයුතු කරන වේතනධාරී සෙන්කෝලයේද බහරකරුවා වේ. ස්ථාවර නියෝගය යටතේ පාර්ලිමේන්තුවේ කටයුතු පහත සඳහන් ආකාරයට පවත්වාගෙන යනු ලැබේ. නව මන්ත්‍රීවරුන් දියුරුම් දෙන්නේ නම් කතානායකතුමා ඉදිරියේ දියුරුම් දිය යුතුය. එතුමන්ගේ නම ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වයේ අනුව සභාවේ අසුන් ගන්වනු ලැබේ. මහජනතාවට බලපාන වැදගත් පරිවිඩ ජනාධිපතිතුමාගෙන් ලැබී ඇතනම් ඒවාද සම්මත කළ පනත් සඳහා ගරු කතානායකතුමාගේ අනුමැතිය ලබා දුන් බව සඳහන් නිවේදන ආදී වැදගත් නිවේදනද කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. ඉන්පසු කාරක සභා වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දෙයි. පනත් සම්මත කිරීමේදී වැඩි කාර්යභාරයක් කාරක සභා මගින් සිදු කෙරේ. මෙම කාරක සභා පිහිටුවා ඇත්තේ ස්ථාවර නියෝග යටතේය. කාරක සභාවේ තීරණ ගැනීම පහසු වනු පිණිස ඕනෑම විශේෂ දැනුම් ඇත්තන් හෝ අදාළ කිසියම් පුද්ගලයන් කාරක සභා හමුවට කැඳවිය හැකිය. කාරක සභා කීපයක් එකවර ක්‍රියාත්මක විය හැකිය. ඒත් පාර්ලිමේන්තු රැස්වීමකදී එක්වරකට සාකච්ඡාවට ගත හැක්කේ එක් කරුණක් පමණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන් කාරක සභා වර්ග 4ක් ක්‍රියාත්මක වේ. ඒවා නම් විශේෂ කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා, ස්ථාවර කාරක සභා සහ විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාය. රජයේ නිලධාරියෙකු විසින් මූලික අයිතිවාසිකමක් කඩ කරනු ලැබුවහොත් හෝ වෙනත් අගතියක් සිදු කරනු ලැබ ඇති බව අනාවරණය වන අවස්ථාවක මහජන පෙත්සමක් මගින් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කොට එම දුක්ගැනවිල්ලට සහනයක් ලබාගත හැකි වේ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ කාලය ඉතාමත් ක්‍රියාශීලීය. රටට මහජනතාවට වැදගත් ප්‍රශ්න පළමුව න්‍යායපත්‍රයට ඇතුළත් කළ යුතුය. එවිට අදාළ ඇමතිවරයා පිළිතුරු දිය යුතුය. සාමාන්‍යයෙන් දිනකට ඇසිය හැකි වාචික ප්‍රශ්න ගණන 15කි. පාර්ලිමේන්තුව සම්ප්‍රදායක් වශයෙන් මියගිය මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කරයි. සිය අමාත්‍යාංශවල වගකීම් යටතට ගැලෙන කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන්ට හිමිකම් ඇත. එසේම තමන් පිළිබඳව නැගී ඇති පෞද්ගලික විවේචන හෝ ප්‍රකාශ සම්බන්ධයෙන් පෞද්ගලික පැහැදිලි කිරීම් සභාවට ඉදිරිපත් කිරීමට ගරු මන්ත්‍රීවරුන්ට හැකිය. පාර්ලිමේන්තු වරප්‍රසාද යනු මන්ත්‍රීවරුන්ට තම කටයුතු අවහිරතාවයකින් තොරව නිදහසේ කරගෙන යාමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවට සම්බන්ධව ඇති වරප්‍රසාදයන්. මේවා අතරින් පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ නිදහස මුල් තැන ගනී. ඉන්පසුව දිනකට නියමිත න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු ඇනවේ. මින් අදහස් කරන්නේ ඒ දිනට නියමිත කටයුතු සහ යෝජනාය. මේවාට පනත් කෙටුම්පත්, නියෝග, සම්මත කිරීමට ඇති යෝජනා, පරිපූරක ඇස්තමේන්තු ආදී ඇතුළත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීති පැනවීමේ මූලික ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට ලැබී ඇත්තේය. අතීතයේද බලපෑත්විර නීති සෑදීමේ බලය ඇතුළු නීති සම්පාදනය කිරීමේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් අහෝසි කිරීමේ, සංශෝධනය කිරීමේ හෝ එකතු කිරීමේ බලයද ඊට අයත් වේ. සියලු ව්‍යවස්ථාදායක යෝජනා කෙටුම්පත් ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ආණ්ඩුවේ පනත් කෙටුම්පත් සහ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික පනත් කෙටුම්පත් වැනි විවිධ වර්ගවල පනත් කෙටුම්පත් සම්මත කිරීමේ විවිධ ක්‍රියාපටිපාටි ඇත්තේය. ආණ්ඩුවේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබිය හැකි වන්නේ කැබිනට් ඇමතිවරයෙකු හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකු විසින් පමණි. අදාළ අමාත්‍යාංශය මගින් සකස් කරනු ලබන මූලික පනත් කෙටුම්පත නිල කෙටුම්පතක් ලෙස සකස් කර ගැනීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට යොමු කරනු ලැබේ. ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ බලතල හා කාර්යයන් කෙසේද බලමු. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය තුළ පාර්ලිමේන්තුවේ බලතල හා කාර්යයන් කොයි ආකාරයෙන්ද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතුවන්නේ. මහා මැතිවරණයකින් පසු තේරීපත් වන පාර්ලිමේන්තුවේ පළමු කාර්ය වන්නේ පාර්ලිමේන්තුව මෙහෙයවීම සඳහා කතානායකවරයෙක් පත් කරන. අපි ඉහත වීඩියෝෙහි දැක්ක පාර්ලිමේන්තුව කොහොමද කොයි ආකාරයෙන්ද ඒ ඉතිහාසයෙන් ගොඩාක් විස්තර පැවතුනත් ආදරණීය දුවදරුවනි කෙටි කාලයක් පවතින නිසා පාර්ලිමේන්තුව පිළිබඳ විස්තර කෙටියෙන් තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් එහිදී නියෝජ්‍ය කතානායකවරයෙක්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු,
ඒ වගේම മന്ത്രിවරුන්ගෙන් ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමත් ඒ වගේම ව්‍යවස්ථාදායකයේ බලතල හා කාර්ය අපි පහත දක්වලා තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ බලතල හා කාර්යයන් විදිහට හඳුනා ගන්න පුළුවන්. නීති සම්පාදනය කිරීමත්, ඒ වගේම නීති පැනවීමත්, විධායකය පාලනය කිරීමත්, අයවැය පාලනයත්, මූල්‍ය පාලනය සහ ප්‍රශ්න ඇසීම, මහජන දුක්ගැන්විලි ඉදිරිපත් කිරීමත්, ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සාධාරණව විවේචනය කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට දායක වීමත්, දෝෂාභියෝග ඉදිරිපත් කිරීමත්, විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කිරීම හා අනාගත පාලකයින් පුහුණු කිරීමත්, නීති සම්මත කිරීමත් යන කරුණු කාරණා රැසක් පාර්ලිමේන්තුව මගින් ඉටු වෙනවා. ඉතින් ආදරණීය දුවදරුවනි, පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරාපත් කරගනු ලබන්නේ මහජන ඡන්දයෙන්. ඔවුන්ගේ දුක් ගැනවිලි කතා කරන්න, ඔවුන් වෙනුවෙන් කතා කිරීම සඳහා තමයි මේ මහජන නියෝජිතයින් සැරසිලා ඉන්නේ. අපි බලමු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ කොයි ආකාරයෙන්ද සැකසීලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අධිකරණ ආයතන රාශියක් පවතිනවා. ඒ පිළිබඳ නීතිය හා යුක්තිය කියන පාඩමේ අපි ඉගෙන ගත්තා. අධිකරණ 7ක් ගැන අපි ඉගෙන ගත්තා. මේ ඒකකයේ පැහැදිලිව සඳහන් කරා අපි කොයි ආකාරයෙන්ද අධිකරණ රටාවක් පිහිටන්නේ කියලා. උපරිම අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විදිහටත් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. මෙම විවිධ අධිකරණ ආයතන මගින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන් කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. නීතිය විවරණය කිරීමත්, නඩු විනිශ්චය කිරීමත්, යුක්තිය පසන දීම හා පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර දීමත්, ඒ වගේම පළාත් සභා, පළාත් පාලන ආයතන හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන ගැටුම් විසඳීමත්, නීති සම්පාදනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමත් අපිට මේදී හඳුනාගත හැකි දේවල් වෙනවා. අධිකරණයේ සතු වන්නා වූ බලතල විදිහට අපිට මේවා හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන අපේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණෙහි රූප සටහනක්. ඉතින් අපි බලමු ඒකීය රාජ්‍යයක් තුළ අපේ රට පළාත් පාලන ආයතන වලට වෙන් කරනු ලැබුවා. පළාත් පාලන ආයතනවල ව්‍යුහය කොයි ආකාරයෙන්ද සැකසීලා තියෙන්නේ, ඒ වගේම ඔවුන්ගේ බලතල හා කාර්යයන් මොනවද කියන එක පිළිබඳව අපි බලමු. වර්තමාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන වර්ග 3ක් හඳුනා ගන්න පුළුවන්. ආදරණීය දුවදරුනි, අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත ඈත අතීතයේත් මෙවැනි ආකාරයට පළාත් පාලන ආයතන වලට වෙන් කරලා රට සභා, ගම් සභා ඔන්න ඔයගේ අපිට හඳුනා ගත්තා. නමුත් වර්තමානයේ වන විට මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා කියන පළාත් පාලන ආයතන මගින් තමයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. මධ්‍යම ආණ්ඩුව මගින් ප්‍රාදේශීයව ඉටු කළ යුතු සංවර්ධන කටයුතු, සුබසාධන කටයුතු පහසු කර ගැනීම හා කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම ඉලක්ක කර ගනිමින් පළාත් පාලන ආයතන පිහිටවලා තියෙනවා. එමෙන්ම ප්‍රාදේශීය අවශ්‍යතා පහසුවෙන් හඳුනාගෙන මහජනතාවට කඩිනම් සේවාවක් සැපයීම සඳහා මෙම ආයතන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ආදරණීය දුවදරුවනි, පළාත් පාලන ආයතනවල ව්‍යුහය කොයි ආකාරයෙන්ද කියලා අපි බලමු. බලතල හා කාර්යයන්. මහනගර සභාවක ප්‍රධානියා වෙන්නේ නගරාධිපතිතුමා. ඔහුට පුරපති කියලාත් කියනවා. නගර සභාවක ප්‍රධානියා සභාපති වන අතර ප්‍රාදේශ සභාවක ප්‍රධානියා සභාපතිවරයා වෙනවා. මෙම ආයතන සඳහා නියෝජිතයින් තෝරාපත් කරන ලබන්නේ වසර 4කට වරක් පවත්වනු ලබන පළාත් පාලන ආයතන මැතිවරණය මගින්. නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට පළාත් පාලන නායකයින් බිහි කිරීම පළාත් පාලන ආයතනයේ මැතිවරණය උපකාරී වෙනවා. සභා 1947 අංක 16 දරන මහනගර සභා ආඥා පනත මගින් තමයි මහනගර සභාව පිහිටුවේ. යම් යම් ප්‍රදේශයක් සඳහා මහනගර සභාවක් ප්‍රකාශයට පත් කිරීම, එහි සීමාව නිශ්චය කිරීමත්, එයට නමක් නියම කිරීමත් ආදී බලය අදාළ විෂය භාර අමාත්‍යවරයාට පවරා ඇති අතර
මහනගර සභාවක් ඇති කරනුයේ ඉහළ මට්ටමේ නාගරික ලක්ෂණ පෙන්눔 කරන ප්‍රදේශ සඳහා. සාමාන්‍යයෙන් පහළ මට්ටමේ ඒ කියන්නේ ගම් ප්‍රදේශවල ප්‍රාදේශ සභාත් ඊට පස්සේ ඊට වැඩි නගර ආශ්‍රිතව මහනගර සභාත් පිහිටෙව්වා. දැනට ශ්‍රී ලංකාවේ මහනගර සභා 23ක් ක්‍රියාත්මක වන අතර මහනගර සභාවක නගරාධිපතිවරයෙක් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක්ගෙන් සහ සභිකයන්ගෙන් සමන්විත වෙනවා. ඉතින් ආදරණීය දුවදරුනි මහනගර සභාවලට පැවරී ඇති කාර්යයන් විදිහට මම අර සාමාන්‍ය නගර සභා සීමා තුළ පොදු සේවා වගේම ඒ වගේම ප්‍රාදේශ සභා ඊට පස්සේ මහනගර සභා නගර සභා ඔන්න ඔය ආශ්‍රිතව තියෙනා වූ මෙන්න මේ සියලුම පහසුකම් සැපීම සිදු කරන්නේ මේ පළාත් පාලන ආයතන මගින්. නාගරික කලාපයකට ජල සැපීමත්, විදුලි ආලෝකයේ සැපීමත්, ඒ වගේම නගර අලංකාරය කිරීමත්, ඒ වගේ කුණු කසල ඉවත් කිරීමත්, අලුත් මාර්ග ඉදි කිරීමත්, නිවාස යෝජනා ක්‍රම සකස් කිරීම හා පුස්තකාල පහසුකම් ඇති කිරීමත්, ඒ වගේම ප්‍රජාශාලා ඇති කිරීම සහ ක්‍රීඩා පිටි ක්‍රීඩාකාර පවත්වාගෙන යාම වැනි දේවලුත් පොදු වැසිකිලි පහසුකම් පවත්වාගෙන යාම විනෝද ස්ථාන පාලනය කිරීම වැනි ප්‍රාථමික මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ නගර සභාවක් ගත්තොත් නගර සභා මට්ටමින් තියෙනා වූ පහසුකම් සැපයීම සඳහා මේ කාර්යයන් ඉටු කරනු ලබන්නේ. මේ කාර්යයන් අර මධ්‍යම රජයට අයත් වන්නා වූ කාර්යයන් වලින් කිහිපයක් පමණක් මේ දීලා තියෙනවා නගර සභා, ප්‍රදේශ සභා, මහනගර සභා කියන අන්නේ ආයතනවලට. ඊළඟට අපි බලමු නගර සභාවලට මොනවද අයත් වෙන්නේ කියලා. නගර සභාවලට දීලා තියෙනා වූ බලතල ආකාරයන් වගේම නගර සභාව කියලා කියන්නේ මොකක්ද කියන එක. 1939 අංක 71 දරන නගර සභා ආඥා පනත යටතේ නගර සභා පිහිටවා ඇති අතර මහනගර සභා මෙන්ම යම් නගර සභාවක් ප්‍රකාශයට පත් කිරීමත්, ඒ සීමාව නිශ්චය කිරීමත්, ඒට නමක් නියම කිරීමේ බලයත් විෂය භාර අමාත්‍යවරයා සතු වෙනවා. ඒ වගේම තමයි දැනට මහනගර සභා 41ක් ක්‍රියාත්මක වන අතර නගර සභාවක සභාපතිවරයෙකු, ඒ වගේම උප සභාපතිවරයෙකු සහ සභිකයන්ගෙන් සමන්විත වෙනවා. මහනගර සභාවලට පැවරී ඇති බලතර නගර සභාවලටද හිමි වෙලා තියෙනවා. ඔව් ඒ වගේම තමයි මේ ප්‍රාදේශීය මම කිව්වා ගම් මට්ටමින් පිහිටවලා තියෙන පළාත් පාලන ආයතන ගම් මට්ටම ඒ මිනිසුන්ගේ පොදු යහපත අරමුණු කරගෙන ඒගොල්ලන්ගේ යහපත් ලෙස ජීවිතේ සපුරාගෙන යහපත් ලෙස ඒගොල්ලන්ට ජීවිතය ගෙවීම සඳහා අවශ්‍ය දේවල් සපයනු ලබන්නේ මේ ප්‍රාදේශ සභා මගින්. 1987 අංක 15 දරන ප්‍රාදේශ සභා පනත මගින් ප්‍රාදේශ සභා පිහිටවා ඇති අතර දැනට ශ්‍රී ලංකාවේ ප්‍රාදේශ සභා 271ක් සමන්විත වෙනවා. මහනගර සභාවල නගර සභාවල මෙන්ම ප්‍රාදේශ සභාවක්ද ප්‍රකාශයට පත් කිරීම සහ ඒ සීමා නිශ්චය කිරීමත්, ඒට නමක් නියම කිරීමේ බලයත් විෂය භාර අමාත්‍යවරයා සතු වෙනවා. ප්‍රාදේශ සභාව සීමාව තුළ බොහෝ විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රදේශයකට සීමා වන අතර සෑම ප්‍රාදේශීය සභාවක්ම සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙක්ගෙන් සහ සභිකයන්ගෙන් සමන්විත වෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුළ මහනගර සභා සහ සතු බලතල හා කාර්යයන් බොහෝමයක් මේ ප්‍රාදේශීය සභා වලට හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න දෙන්න පුළුවන්. 2015 දී ගත් සංඛ්‍යා ලේඛන අනුව බස්නාහිර පළාත සහ මධ්‍යම පළාත මේ පළාත් 9ට අයත් පළාත් පාලන 9ට අයත් මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා සහ ඒවායේ එකතුව පෙන්වා දෙන්න පුළුවන්. එතකොට බස්නාහිර පළාතේ මහනගර සභා 7කුත්, මධ්‍යම පළාතේ 4කුත්, ඒ වගේම දකුණු පළාත් සභාවෙහි මහනගර සභා 3කුත්, ඒ වගේම උතුරු පළාතෙහි එක මහනගර සභාවකුත්, නැගෙනහිර පළාතේ මහනගර සභා 3ක් සහ වයම් පළාතේ මහනගර සභා 1කුත්, උතුරු මැද පළාතෙහි මහනගර සභා 1කුත්, ඒ වගේම ඌව පළාතෙහි මහනගර සභා 2කුත්, සබරගම් පළාතෙහි මහනගර සභා 1කුත් ඔන්න ඔය ආකාරයෙන් අපට පෙළ ගසන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලට පැවරී ඇති කාර්යයන් හා ඒවේ ප්‍රධාන තේමාවන් 3ක් ඔස්සේ යටතේ අපිට දක්වන්න පුළුවන්. පොදු මම්මාවත් වගේම ඒ වගේම මහජන සෞඛ්‍ය සහ පොදු උපයෝගීතා සේවාත් අපිට දැක්විය හැකියි. පොදු මම්මාවත් ආරක්ෂා කිරීමත් නඩත්තු කිරීමත් ඉදිකිරීම සහ ස්ථානයේ මැන බැලීම් බේරුම් කිරීම හා අවහිරතා ඉදිකිරීමත් ඒ වගේම ජල මාර්ග හා ශුද්ධ පවිත්‍ර කටයුතු සඳහා නල යෙදීමත් අතුරු පාරවල් ඉදිකිරීම වගේම මහජන සෞඛ්‍ය ගැන ගත්තාම පොදු කාණු ඉදිකිරීමත් අලුත් වැඩියා කිරීමත් ඒ වගේම මහජන වැසිකිලි ඉදිකිරීම හා නඩත්තු කිරීමත් මලා ප්‍රමාණ පද්ධති ක්‍රමවත් පවත්වාගෙන යාමත් ඒ වගේම අහිතකර ගොඩනැගිලි ඉවත් කිරීමත් ඒ වගේම පීඩා පරීක්ෂා කිරීමත් ඒ වගේම මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීමත් මහජන සෞඛ්‍ය සේවා යටතේ සිදු කරනවා. මේ පළාත් පාලන ආයතන විසින් මහජන සාවගේ සුබ සිද්ධිය උදෙසා සිදු කරන කටයුතු. පොදු උපයෝගිතා සේවා විදිහට පොදු ස්ථානවල විදුලි ආලෝකය ලබා දීමත් මහජන වෙළඳපොළ පවත්වාගෙන යාමත් ඒ වගේම උයන් වතු ක්‍රීඩා පිටි පවත්වාගෙන යාමත් ඒ වගේම ජල සම්පාදනය පොදු නාන ස්ථාන පවත්වාගෙන යාම හා පොදු කියවීමේ ශාලා පුස්තකාලය එවැනි දේවල් අපිට පොදුවේ ওই දේවල් මේ නගර සභා ප්‍රාදේශීය සභා ඒ වගේම මහනගර සභා ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. පළාත් පාලන සභාවල සහ පළාත් පාලන ආයතනවල ප්‍රයෝජන විදිහට මහජන උපයෝගීතා සේවා පහසුවෙන් ලබා ගත හැකි වීම සිදු වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය නායකයින් ජාතික නායකයින් බිහිවීමත් පසුබිම ප්‍රාදේශීය නායකයින් තම ප්‍රදේශයට සේවය කරමින් ඔවුන් මුළු රට ජාතියටම සේවය කිරීම සඳහා අඩිතාලමෙන් යොදා ගන්නවා. ආදරණීය දුව දරුවනේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ඵලදායී විදු කර ගැනීමට වේගවත් කිරීමට මෙය ඉතාම ප්‍රයෝජනවත්. සෞඛ්‍ය සනීප ආරක්ෂක කටයුතු සංවිධානාත්මකව පවත්වාගෙන යාමත් ඒ වගේම ලදරු පාසල් හා මාතෘ සායන ආයුර්වේද බේත් ශාලා යන ආදී මගින් ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමත් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ විවේකය විනෝදය හා දැනුම ඵලදායී ලෙස පවත්වාගෙන යාමත් අවශ්‍ය පහසුකම් සැපයීමත් මින් සිදු කරනවා. පුරවැසියා කෙරෙහි ආණ්ඩුවේ විවිධ ස්තරවල වගකීම් මොනවාද? ඒ වගේම වගවීම් මොන ආකාරයෙන්ද කියලා අපි බලමු. ආණ්ඩුවේ විවිධ ස්තරවන මධ්‍යම ආණ්ඩුව ඒ වගේම පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනවල මූලික වගකීම් වන්නේ රාජ්‍යයේ නීතිය හා සාමය පවත්වාගෙන යමින් මහජනතාව ආරක්ෂා කරන එක. ඒ වගේම ජනතාවට උපරිම සේවය සපයා දීම තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. ජනතා නියෝජිතයින්ගෙන් මෙන්ම මහජන නියෝජිතයින්ගෙන්ද සහභාගීත්වයෙන්ද මේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා. වගකීම කියලා කියන්නේ මොකක්ද? වගකීම කියලා කියන්නේ පැවරෙන කාර්ය හොඳින් ඉටු කිරීම. ඒ වගේම වගවීම කියලා කියන්නේ එම වගකීම හා සම්බන්ධ බැඳී පවතින එය හරියාකාර ඉටු කිරීම වගවීම විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. පුරවැසියා කෙරෙහි ආණ්ඩුවේ විවිධ ස්තරවල වගකීම් කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රාදේශීය ආරක්ෂාව තහවුරු කිරීම මගින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත් ඒ වගේම ප්‍රාදේශීය ආර්ථික වැඩි දියුණු කිරීම මෙන්ම ජාතික සංවර්ධනය ඇති කිරීමත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් මහජන අවශ්‍යතාවලට අනුව නීති රීති ඒ වගේම ප්‍රඥප්ති සකස් කිරීමත් ජාතික අභිමානයේ ඉහළ නැංවීම ඒ වගේම පරිසර කළමනාකරණය හා පරිසර සංරක්ෂණය සිදු කිරීමත් සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමත් සමාජ සංහිඳියාව ඇති කිරීම හා මහජන උපයෝගීතා සේවා සංවිධානාත්මක ඉටු කිරීමත් ඒ වගේම ප්‍රාදේශීය ජාතික සංවර්ධන කටයුතු සැලසුම් කිරීම කර ක්‍රියාත්මක කිරීමත් පොදු දේපල පවත්වාගෙන යාමත් ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීමත් ඒ වගේම මානව සම්පත් සංවර්ධනය හා
යහපත් නායකයින් බිහි කිරීමත් මේ පුරවැසියා කෙරෙහි ආණ්ඩුවේ විවිධ ස්තරවල වගකීම් වෙනවා. ඉතින් ආදරණීය දුවා දරුවනි, ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමට සහාය දෙන්න ඕන අනිවාර්යෙන් අපේ ජනතාව පුරවැසියන් නේද? ඵලදායී හොඳ ජීවන වෘත්තියක නියැලීමත් හොඳ රැකියාවක නියැලීමත් ඒ කියන්නේ සමාජයේ අන් අයට කරදරයක් හිංසාවක් නොවන ආකාරයේ ඒ වගේම අල්ලස දූෂණය නාස්තිය වංචාව පිටු දැකීමත් ඒ වගේම නිදහස සාධාරණත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේම පොදු පහසුකම් අරපිරිමැස්මෙන් භාවිතය ඒවා ආරක්ෂා කිරීමත් ජාතික අභිමානය හා ජාතික උරුමය ආදී රැක ගැනීම සහ ආරක්ෂා කිරීමට දායක වීමත් මින් අපේක්ෂා කරනවා. ඒ වගේම දරුවන්ට වැඩිහිටියන්ට ආබාධිතයින්ට රෝගීන්ට රැකවරණයත් පෝෂණය ආදරය ලබා දීමත් රජයේ සුබ සාධන සේවා අයථා ලෙස පරිහරණයෙන් වැළකී සිටීම ඒවා ආරක්ෂා කිරීමත් මෙන් ජාතික ආරක්ෂාවට සහයෝගය දක්වන්න ඕන මෙලෙස. ඒ වගේම තමයි සමාජ සංවර්ධනයට සහ යහපාලනයට සහාය වීමත් ගැටුම් ඇති කිරීම කර ගැනීමේ වැළකීම හා ගැටුම් වැළැක්වීමට දායක වීම සිදු කර යුතුය. විවිධ ජන කොටස්වල අනන්‍යතාවය ආරක්ෂා කිරීම ඒවායි ඒගොල්ලන්ට ගරු කිරීමත් ඒ වගේම තමයි අන්නේ මතයන් ඉවසීමට සාධාරණව කටයුතු කිරීමත් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීම හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිවන අවස්ථාවකදී වාසිසහගත තත්ත්වයන් පිළිබඳ අවබෝධයත් ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධනයට ක්‍රියාකාරීව සහාය වීම හා මඟ පෙන්වීමත් විවිධ ආපදා සහ සහන සේවා ලබා ගැනීමේදී අවංකව හා නිවැරදිව කටයුතු කිරීමත් සිදු කරන්න අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ආදරණීය දුවා දරුවනි, පරිසර කළමනාකරණයට දායකත්වයේ ඉතාම වැදගත් වෙනවා. ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමත් ඒ වගේම රැක ගැනීම සහ එහි වැදගත්කම පිළිබඳව අවබෝධයත් ඒ වගේම ස්වභාවික පරිසරයේ විනාශ කිරීමට හවුල් නොවීම සහ විනාශ කරන්නන් ඉන් වැළැක්වීමට කටයුතු කිරීමත් කසල බැහැර කිරීමේ වගකීමෙන් යුතුව කටයුතු කිරීමත් ක්‍රමවත්ව සිදු කිරීමත් ඒ වගේම විවිධ අහිතකර අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් වැළකීමත් යහපත් පුරවැසියෙකු ලෙස සෑම විටම කටයුතු කිරීමෙන් මෙලෙස පරිසරයට දායක වෙන්න පුළුවන් පරිසර කළමනාකරණයට. ඉතින් ආදරණීය දුවා දරුවනි, මේ මම දෙවන පාඩමේ දෙවන කොටස මෙලෙස අදින් අවසන් කරනවා. මෙහි සඳහන් වන විභාග ප්‍රශ්න සහ අනෙකුත් ප්‍රශ්න සමග වීඩියෝ සමග එකතු වීමේ බලාපොරොත්තු ඇතුව ඔබට සුබ දවසක්. දුවේ පුතේ, ඔයාලාට මෙම පාඩමේ ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් kanchana@nysc@gmail.com මගේ ඊමේල් එකට හෝ Creative Education Center Facebook group පිටුව සමග සම්බන්ධ වී ඒවායේ ලින්ක් එක මෙම වීඩියෝ පහලින් සඳහන් කරලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න. ඒ වගේම ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් මෙම වීඩියෝ පහතින් කමෙන්ට් එකකට දාලා අසන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, මෙම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.